තෙරුවන් සරණයි පුතේ. පුතා ඒව ප්‍රශ්නෙත් එක්ක සබ්බාසව සූත්‍රය තමයි අපිට කතා කරන්න තියෙන්නේ නේද? දස්සනා පහතබ්බා කියන කාරණාවත් එක්ක බුදු පියාණන් දේශනා කරන දර්ශනින් ආශ්‍රව ප්‍රහාණය වෙන කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද? ඒ කරුණේ කෘත්‍ය කියන කාරණාව වෙන්නේ කොහොමද කියන කාරණාව විග්‍රහ කරගන්න. පුතේ අපි සබ්බාසව සූත්‍රයෙන් ඒක විග්‍රහ කරගමු. බුදු පියාණන් දේශනා කරපු ඒ දහම් පරියාය ඒව මේ සුතං කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒව මේ සුතං ඒකං සමයං භගවා සාවස්ත්‍ය මිහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච. ආනන්ද ස්වාමීන් වහන්සේ තමා මාමෙසේ අසනලදී කියලා එකල භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ පිඬුසිටුතුමාගේ ආරාමේ සවැත් නුවර සමීපයේ තියෙන වැඩ වාසය කරනකොට තත්‍රකෝ භගවා භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුව නැමතු වෙලාවේ භික්ෂුහු වහන්සේ කියා පිළිවදන් දෙනකොට තමයි පුතේ මෙන්න මේ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ. සබ්බා සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමීති එවං බන්තේති කෝ තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච. නුඹලාට සියලු ආශ්‍රවයන් සංවර කරන කාරණා දේශනා කරනවා. හොඳින් අහන්න මනාකොට මෙනෙහි කරන්න කියලා ඔන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ කිංච භික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවාණං කයෝ හෝති යෝනිසෝ මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාච ආසවා uppajjanti uppannāca ආසවා පවඩ්ඩಂತಿ යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආසවා න uppajjati uppannāca ආසවා පහියಂತಿ. ඔන්න බුදු පියාණන් විග්‍රහ කරන පුතේ ඥානතෝ අයම් භික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි මම ආශ්‍රවසය කිරීම කියන්නේ නුවණින් දන්නහුට දකින්නහුටයි ආශ්‍රවසය වීම කියන්නේ කියලා බුදු පියාණන් කියනවා. නොදන්නහුට නොදක්නහුට ආශ්‍රවසය වීම නොකියමි කියලා බුදු පියාණන් කියනවා. කිංච භික්ඛවේ ඥානතෝ පස්සතෝ ආසවාණං කයෝ හෝති කුමක් දන්නකොට දකින්නකොටද? යෝනිසෝ මනසිකාරං අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්නකොට දකින්නකොටයි ආශ්‍රවසය වීම වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. පුතේ මෙතන තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කෘත්‍ය වීමත් ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටීමත් ප්‍රතිපදාවට අනුගත වීමේ කෘත්‍යයත් ප්‍රතිපදාවත් කියන මේ කාරණාවල අර්ථාන්විත කෘත්‍ය වෙන්නේ. මේ ආශ්‍රවසය වෙන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මෙනෙහි කිරීම එකයි පුතේ බුදුවරු පෙන්වන ධර්මයේ කෘත්‍ය වෙන්නේ. එනකට අද බලන්න අද අපි ඊතර වෙන ප්‍රතිපදාවක යම් වැඩ පිළිවෙලක යෙදෙනවා. නමුත් අපි ඒ වගේම ධර්මයක් දන්නවා. පංච උපාදානස්කන්ධ ආයතන පටිච්චසමුප්පාද බෝධ්‍යංග භාවනා සතර සතිපට්ඨාන සමාධි මේ සියල්ල දැනගෙන යම් වැඩ පිළිවෙලක යනවා. නමුත් පුතේ මේ බුදුරු පෙන්වන මේ ප්‍රතිපදාවේ මූලාරම්භය කියන කාරණාව යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ඒ කරුණු අපි නොදන්නවා නම් පුතේ බුදුරු පෙන්වන ධර්මයේ කෘත්‍ය වෙන්නේ නැහැ. ඊතර වෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ අපි කවුරු මොන දේ කිව්වත් ඒ කියන විග්‍රහය තුළ අපි බලන්න ඕනේ බුදු පියාණන් වහන්සේ පෙන්වන ඒ ධර්මයේ වචනත් එක්කම කතා කරමින් ඒ ඉස්මතු කරන්නේ බුදුවරුන්ට ආවේනික වූ ප්‍රතිපදාවද නැත්නම් තමන්ට වැටහුණ තමන්ට තේරුණ ප්‍රතිපදාවක් ඉස්මතු කරන්නේ කියන කාරණාව. ඉතින් එහෙම නැත්නම් පුතේ අපි කොච්චර බුදුබණ කියලා අපිට පංච උපාදානස්කන්ධ ආයතන පටිච්චසමුප්පාද බොජ්ජංග සතර සතිපට්ඨාන සමාධි භාවන අපිට හිතන මේ වැහෙනකොට මේ බුදුබණ තමයි කියලා.
පුතේ මේ වචනම නෙවෙයි බුදු පියාණන්සේගේ ධර්මයේ කියන්නේ. මේ වචන තුල ඉස්මතු වන දහම් ස්වභාවයක් තියෙනවා. ඒ එක්ක අහන ශ්‍රාවකයාට යෙදෙන චින්තනයක් තියෙනවා. ඒ ඉන්න චින්තනයේ වෙනස්ම පරයයකට යන විදිහට ඒ ධර්මයේ තුල ඉස්මතු වීමක් තියෙනවා. අන්න ඒ කරුණු නොයෙදෙනවා නම් පුතේ ඒ බුදුවරු පෙන්වන ධර්මයේම කියන කාරණාවද කියලා අපි බලන්නට ඕනේ. ඔන්න පුතේ බුදු පියාණන් වහන්සේ කියනවා අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේ වාසවා උප්පජ්ජති අයෝනිසෝ මනසිකාරය කරන්නහුට නූපන්නාශ්‍රව උපදිනවා උපන්නාශ්‍රව වැඩෙනවා යෝනිසෝච භික්කවේ අනුප්පන්නාචේ වාසවාන උප්පජ්ජති උපන්නා වූ ආශ්‍රව පහියන්ති යෝනිසෝ මනසිකාරය කරන්නහුට නූපන්නා වූ ආශ්‍රව නූපදී උපන්නා වූ ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පුතේ අපි ඒත් එක තව කරුණක් විග්‍රහ කරගෙන මෙයන් සංසාරේ යන්නේ මොකක් නිසාද? කර්මය නිසාද? අවිද්‍යා නීවරණාන සත්තානං තණ්හං සංයෝජන සන්දාවිතං සංසවිතා පුතා මේක අහලා ඇති. පුතේ කර්මයේ නිසා නෙවෙයි සසර යන්නේ. අවිද්‍යාව නිසායි සසර යන්නේ. එතකොට අවිද්‍යාව කියනකොට අවිද්‍යා ආශ්‍රව එක්ක, තණ්හාව කියනකොට භව ආශ්‍රව එක්ක. එතකොට ඒ එකයි සසරේ ගමන යනවා කියන කාරණාව වෙන්නේ. එතකොට කර්මය කියන කාරණාව ඒ එක්ක දුක් සැප වශයෙන් විපාක දෙනවා. එතකොට කර්මය නැති වුණාම ආශ්‍රවසය වෙනව නෙවෙයි. ආශ්‍රවසය වීම එක්ක කර්මය කියන කාරණාව යෙදෙන්නේ නැහැ. ඔන්න ඕකයි. එතකොට ආශ්‍රවත් එක්ක කර්මයත් එක්ක විග්‍රහය. ඉතින් මේකට ගෝචර නිසා කතා කරේ. එතකොට පුතේ ප්‍රධාන කාරණාව තමයි මේ ආශ්‍රවසය කිරීම. ඒ කරුණ වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය දන්නා නොදන්න ක්‍රමේ. එතකොට මේ ආශ්‍රවසය කරන ප්‍රතිපදාව කියනකොට යෝනිසෝ විතරක් නෙවෙයි පුතේ බුදු පියාණන් මෙතන විග්‍රහ කරන්නේ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙකම ඒ කාරණා දෙකම ඔන්න බුදු පියාණන් වහන්සේ කියන ඒ කාරණා දෙකත් එක්ක යෙදෙන කෙනෙක් ආශ්‍රවසය කළ යුතු ආකාරය කොහොමද? අති භික්කවේ ආසවා දසනා පහතබ්බ අති ආසවා සංවරා පහතබ්බ අති ආසවා පටිසේවනා පහතබ්බ අති ආසවා අදිවාසනා පහතබ්බ අති ආසවා පරිවර්ජනා පහතබ්බ අති ආසවා විනෝදනා පහතබ්බ අති ආසවා භාවනා පහතබ්බ. ඔන්න එතකොට බුදු පියාණන් මෙතන ආශ්‍රව ප්‍රහාණය වෙන විදිය ක්‍රම 7කට විග්‍රහ කරනවා. එතකොට මේ 7 තුල පුතේ අවිජ්ජාශ්‍රවත් භවආශ්‍රවත් කාමාශ්‍රවත් තුනම ප්‍රහාණයට බුදු පියාණන් මේ සබ්බාශ්‍රව කියලා සියලු ආශ්‍රව ප්‍රහාණය කරන ආකාරය විග්‍රහ කරනවා. එතකොට පළවෙනි එක තමයි දර්ශනේ. දර්ශනේන ආශ්‍රව ප්‍රහාණය පුතාලා අහලා ඇති. ඒත් එක අපි බලමු දර්ශනේන ආශ්‍රව ප්‍රහාණය පළවෙනි කාරණාව. ඊළඟට දෙවෙනි එක සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව. ඊළඟට තුන්වෙනි කාරණාව පටිසේවනා පරිභෝජනේ ප්‍රතිසේවනයෙන් ප්‍රහාණය කළ ආශ්‍රව. ඊළඟට අදිවාසන ඉවසීමෙන් ප්‍රහාණය කළ ආශ්‍රව. පරිවර්ජන සීල සංවරයෙන් හික්මීමක් එක්ක ප්‍රහාණය වේ යුතු ආශ්‍රව. ඊළඟ විනෝදන බැහැර කිරීමෙන් ප්‍රහාණය වේ යුතු ආශ්‍රව. ඊළඟ භාවනාවෙන් ප්‍රහාණය වේ යුතු ආශ්‍රව. බලන්න පුතේ බුදු පියාණන් මේ ආශ්‍රව ප්‍රහාණයත් එක්ක මේ ආකාර 7 විග්‍රහයත් එක්ක පුතේ මේ පෙන්වන වැඩපිළිවෙල කිසිම අඩුවක් නැතුව මේ පෙන්වන මේ වැඩපිළිවෙලට හරියටම කෙනෙක් මේ කාරණා මේ කාරණා 7 සුතා දතා වසසා පරිසිතා මනසානුපෙක්කති කරලා ඒ තුල සතිමත් බවින් වාසය කරමින් භාවනාව තුලත් යෙදෙමින් ඒ කාරණා එක්ක යෙදෙනවා නම් දවස් 7කින් මාස 7කින් අවුරුදු 7කින් සතර සතිපට්ඨානෙ වැඩුවොත් ඊතර වෙනවද කියලා කියන එක එහෙමම තමයි පුතේ. ඒක එහෙමම තමයි. ඒ වැඩපිළිවෙල තුලම යෙදෙමින් මේකේ භාවනා පහතබ්බ කියලා භාවනාවත් ආශ්‍රවසය පුතේ ඒ විදිහට වැඩපිළිවෙලෙදී භාවනාවෙන් ආශ්‍රවසය කරන ප්‍රතිපදාවේ යෙදුණු පුතේ බුදු පියාණන් පෙන්වන සතර සතිපට්ඨානයයි වැඩෙන්නේ. ඒ ආර්ය බොජ්ජංගයි වැඩෙන්නේ. බලන්නකෝ ඉස් භාවනාවෙන් ප්‍රසය කළ යුතු ආශ්‍රව විග්‍රහයේදී ඒ කරුණ බුදු පියාණන් විග්‍රහ කරනවා. ඉතින් මේ පෙන්වන්නේ පුතේ යෝනිසෝ මනසිකාරය දකින්නකොට ඊතර වීම ප්‍රතිපදාව පෙන්වන ලක්ෂණ.
එතකොට පුතේ කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. ඔන්න දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව. දස්සනා පහතබ්බා පළවෙනියෙන් බුදු පියාණන් විග්‍රහ කරන. එතකොට දස්සනා පහතබ්බා කියනකොට පුතේ ආර්ය ධර්මය දකින්න ප්‍රතිපදාවයි. මෙතන දකින්න කියන්නේ ප්‍රඥාවත් එක්කද? නෑ. යෝනිසෝ මනසිකාරෝ ඥානතෝ පස්සතෝ දන්න දකින්නේ. දැන් මේ සූත්‍රය ඉදිරියට යන කල්ම සූත්‍රය අවසන් වෙන කල්ම කතා කරන්නේ ප්‍රඥාවක් එක්ක නෙවෙයි. දන්න දකින්න කියන්නේ මතක තියාගන්න මොකක් එක්කද? යෝනිසෝ මනසිකරෝච ඥානතෝ පස්සතෝ. ඔන්න ඔය කාරණා මතක තියාගන්න. ආර්ය ධර්මයේ දකින්න ප්‍රතිපදාවයි මෙතන බුදු පියාණන් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ පුතේ සෝතාපන්න මාර්ගයේ බුදු පියාණන් කතා කරන්නේ මුලින්ම දස්සනා පහතබ්බා කියලා. එතකොට ඔන්න ඒක විග්‍රහ කරන්න බුදු පියාණන් ඉස්සෙල්ලම ඒ ආර්ය ධර්මයේ නොදන්න අසෘතවත් පුතඥයා විග්‍රහ කරනවා. ඉස්සෙල්ලම අසෘතවත් පුතඥයා බුදු පියාණන් විග්‍රහ කරනවා. කචමේච භික්කවේ ආසවා දස්සනා පහදබ්බා ඉද භික්කවේ අසෘතවා පුතඥෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානතෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානතෝ. ඔන්න පුතේ බුදු පියාණන් විග්‍රහ කරනවා කොහොමද? අසෘතවත් පුතඥයාගේ මේක නොවීම විග්‍රහ කරනවා ඉස්සෙල්ලා. අසෘතවත් පුතඥයා කියන්නේ කවුද? මම ඔබට හැමදාම කියන කාරණාව තමයි අසෘතවත් පුතඥකම කියන්නේ පුතේ. ධර්මයට ආව කෙනෙක් එක්ක නෙමෙයි කතා කරන්නේ. එතකොට අසෘතවත් පුතඥයා කියනකොට පුතේ පංච උපාදානස්කන්ධය දන්න එකක් නෙවෙයි, දන්නේ නැතිකමක් නෙවෙයි. පංච උපාදානස්කන්ධයක් දන්නවා, ආයතනක් දන්නවා, බොජ්ජංගක් දන්නවා, සමාධිත් දන්නවා, භාවනාවක් දන්නවා. මෙව්ව නොදන්නකම නෙවෙයි. මෙව්ව දන්නවා අය. ඔය වචන ඒවට ආවේනිකෝ එක එක තමන්ට තේරුණ වැඩපිළිවෙලවල්, තමන්ට වැටහුණ වැඩපිළිවෙල මෙව සියල්ල මෙයා දන්නවා. එහෙනම් කොහොමද අසෘතවත්ය? කොහොමද අසෘතවත් පුතඥයෙක් වෙන්නේ එහෙනම්? බුදු පියාණන් වහන්සේ මේ පෙන්වන අවිජ්ජාශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව දුරු කරන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. අන්න ඒ ආර්ය ධර්ම ප්‍රතිපදාව. ඒ සක්කාය නිරෝධ ප්‍රතිපදාව දන්නේ නැහැ. අන්න ඒ තමයි පුතේ අසෘතවත් පුතඥයා. ඔන්න එයා අර පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පාද ආයතන බොජ්ජංග සතර මහා ධාතු භාවනාව මොනවා දැනගත්තත් ඔන්න බුදු පියාණන් අසෘතවත්කම එක්ක බුදු පියාණන් පෙන්වන අසෘතවත්කම එක්ක අවිජ්ජාසව කාමාසව භවාසව වැඩෙන වැඩ පිළිවිල යාගේ. ඔන්න බුදු පියාණන් පෙන්වනවා. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. ඔන්න මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජා. මනසිකාරය කළ යුතු දේ දන්නේ නැහැ. මනසිකාර නොකළ යුතු දේ දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පුතේ පංච උපාදානස්කන්ධේ මනසිකාර කරන විදිය විග්‍රහ කරලා පෙන්නවා. පටිච්ච සමුප්පන්න ධර්ම, පටිච්චසමුප්පාදයක් නෙවෙයි පටිච්චසමුප්පන්න ධර්ම මනසිකාර කරන විදියක් විග්‍රහ කරලා පෙන්නවා. ධාතු කියනකොට උපාදින්න එක්ක අතීත කෘදන්තයක් එක්ක පැනවීමක් එක්ක බුදු පියාණන් සාරේ න්‍යායට යෙදෙන විදිය මනසිකාර කළ යුතු ආකාරයක් ඒ කරුණු යෙදෙන විදියක් දකින්න විදියක් විග්‍රහ කරලා පෙන්නවා. අන්න ඒ කාරණා කරන්නේ නැතුව වෙන දේවල් කරනවා. තමන්ට ආවේනිකව තමන්ට වැටහුණු තමන්ට තියෙන වෙන දේවල් කරනවා. අන්න බුදු පියාණන් කියනවා කළ යුතු දේ කරන්නේ නැහැ. මනසිකාර කළ යුත්ත මනසිකාර කරන්නේ නැහැ. මනසිකාර නොකළ යුතු දේ මනසිකාර නොකර. ඒ කරුණ දන්නේ නැහැ. අන්න එයාට මොකද වෙන්නේ? නූපන් ආශ්‍රව උපදිනවා කියනවා. උපන් ආශ්‍රව වැඩෙනවා කියනවා. අවිජ්ජාශ්‍රව උපදිනවා, අවිජ්ජාශ්‍රව වැඩෙනවා කියනවා. කාමාශ්‍රව උපදිනවා, කාමාශ්‍රව වැඩෙනවා කියනවා. භව ආශ්‍රව උපදිනවා, භව ආශ්‍රව වැඩෙනවා කියනවා. ඇයි මේ? යෝනිසෝ මනසිකාර කළ යුත්ත අයෝනිසෝ මනසිකාර මේ කාරණා නොදන්නාකම එක්ක මනසිකාර කළ යුත්ත මනසිකාර කරන්නේ නැහැ. මනසිකාර නොකළ යුත්ත මනසිකාර කරනවා. මනසිකාර කළ යුත්තක් බුදු පියාණන් කිව්වා. මනසිකාර කරන විදියක් බුදු පියාණන් කිව්වා. ඒ කරුණේ දෙන්නේ නැහැ. ඒ කාරණාවේ කෘත්‍යයේ දෙන්නේ. අන්න ඒ නිසා පුතේ බුදු පියාණන් කියන යාට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම දෘෂ්ටි හට ගන්නවා. අතීතේ මං හිටියද?
අනාගතේ මං කොහෙද යන්නේ? අනාගතේ මට මොනවා වෙයිද? අතීතේ කොහේ ඉඳන්ද ආවේ? අතීතේ කවුරු වෙලා ඉන්නේ නැද්ද? අනාගතේ මං කවුරු වෙයිද? අනාගතේ කොහොට යයිද? ඔන්න ඔය දෘෂ්ටි උපදිනවා කියනවා. අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, භවශ්‍රව උපදවාගෙන වර්ධනය කරගන්නවා කියනවා. දැන් අපි නම් අද මෙහෙම හිතන්නේ නැහනේ. ඒ කියන්නේම අපිට ඔය දෘෂ්ටි නැහැ. දැන් බුදු පියාණන්සි කියනවා මේ කරුණ මෙනෙහි වීම එක්ක අර විදියට මෙනෙහි වීම එක්ක ආත්මයක් ඇතයි කියන සාස්වතේ දෘෂ්ටියත් ආත්මයක් නැතයි කියන උච්ඡේද දෘෂ්ටියත් උපදිනවා කියලා. දැන් බලන්න ඔබ Tamanගෙම මේ දෘෂ්ටි තියෙනවද නැද්ද කියලා අහලා. Tamanට මේ දෘෂ්ටි තියෙනවද නැද්ද කියලා බලන්න. අද අපි කියනවා නම් මම නම් අතීතේ හිටියවත් අනාගතේ ඉන්නවා අනාගතේ කොහෙද යන්නේවත් ওই දෘෂ්ටි වලට යන්නේ නැහැ කියලා. මම ඔබෙන් අහනවා ඔබ මේ ධර්මය අහන්නේ ඇයි? ඔබ මේ ධර්මය අහන්නේ ඇයි? දුකෙන් ඈතර වෙන්නනේ. සතර මහා පායෙන් සදාටම මිදුණු කෙනෙක් වෙන්නනේ. වෙන මොකකට හරි නෙමෙයිනේ. එතකොට මම ඔබෙන් අහනවා කවුරු සංසාර දුකෙන් ඈතර කරවන්නද? කවුරු සතර මහා පායෙන් මුදවන්නද? තමානේ මමනේ. දැන් ඉන්නේ සතර මහා පායේද? දැන් ඉන්නේ සතර මහා පායේ නෙවෙයි. එතකොට කොයි කාලෙක සතර මහා පායෙන් මුදවන්නද? කොයි කාලෙක යන සතර මහා පායකින් මුදවන්නද? කොයි කාලෙක යන සතර මහා පායකින් මුදවන්නද මේ ධර්මය අවබෝධ කරගන්න? මරණයෙන් මතුනේ. මරණයෙන් මතු සතර මහා පායෙන් මිදෙන්නද නැද්ද? දැන් ඒතකොට ඔබෙන් මහලා බලන්න අනාගතේ කොහෙද යන්නේ? ඒ වගේම අනාගතේ ඉන්නවා කියන මේ දෘෂ්ටිය Tamanට තියෙනවද නැද්ද? මේ දෘෂ්ටි නැහැ කියලා එනවනම් මේ පුංචි කරුණක් ගත්ත විග්‍රහ කරලා පෙන්නන ඕනේ තරම් පැති තියෙන විග්‍රහයි. ඒවම කතා කරන්නත් මේ විග්‍රහය කතා කරන්න වෙන්නේ මේ එකක් විතරයි. එහෙනම් තියෙනවද නැද්ද? ඒ බව දැනගන්නකමත් පඬිතකමක් කියනවා. Taman තුල වැරද්දක් තියෙන බව දැනගන්නකම බුදු පියාණන් කියන පඬිතකමක් කියලා. මොකද දැන් වැරද්දක් වෙනවා කියලා දන්නවා. නේද? දන්නවා. අන්න ඒ කාරණා විශ්මතු කරන්නයි මම මේ කාරණා විග්‍රහ කරේ. ওই ධර්මයටත් ඇවිත්නේ. ඇවිත් නැතුව නෙමෙයිනේ. දැන් ඇවිල්ලා පංච උපාදානස්කන්ධ ආයතන භාවනා සක්කාය දිට්ඨිය පංච පටිච්චසමුප්පාද ඌ ඔක්කොම මෙව දැනගෙනත් නේද එහෙනම්. නේ හිතලා බලන්න. ඒකයි මම අර හැමදාම කියන්නේ පුතේ මේ කියන දේ මොකද්ද කියලා හිතන්න නෙමෙයි. දැන් මම මේ ඉතිස්සලා කිව්වා නේද? කර්මයේ නිසා නෙමෙයි පුතේ සසර යන්නේ මේ ආශ්‍රව එකයි සසර යන්නේ කියලා. දැන් අපි කර්මයේ නිසා නොවේ සසර යන්නේ ආශ්‍රව එක්කයි සසර යන්නේ කියලා ඒ තුල ඒක දෙයක් කරගෙන අල්ලගෙනද නැද්ද? අපි හිතුවද? අපි හිතනවා ධර්මය ඇහෙනකොට ඒක දෙයක් විදිහට අරන්. ඒ කිව්වේ මොකද්ද? ඒ මොකද්ද? අන්න එතන චින්තනෙටද? දැන් ඒකත් අල්ලගෙනද නැද්ද? කර්මයේ නිසා නොවේ සසර යන්නේ ආශ්‍රව නිසායි සසර යන්නේ. කර්මයේ නිසා ආශ්‍රවසය වෙනව නෙවෙයි ආශ්‍රවසය මේක කර්මයේ යෙදින්නේ. ඕක අල්ලගත්තද නැද්ද? මේ වගේ තමයි ඉදිරියට අපි දේශනා කොච්චර ධර්මයේ හවුවත් ඕකනම් චින්තනේ. ඒකයි මම අර හැමදාම කියන්නේ මේ කියන දේ මොකද්ද කියලා හිතන්න නෙමෙයි. කියන දේ මොකද්ද කියලා හිතන කොටයි ඒක තවත් දෙයක් වෙලා ඒකම හිතලා ඒක දෙයක් හැටියට වෙලා හිතිල්ලෙන්න ඒකේ läග ගැනීම වෙන්නේ. ඒකයි කියන්නේ කියන දේ මොකද්ද නෙවෙයි මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? අපි කියන දේ මොකද්ද? මේ කියන දේ මොකද්ද? දෙයක් විදියටමයි අරන් විතර්කයෙන් නිරවුල් කියන්නේ මොකද්ද? අන්න ඒ චින්තනයේටයි ඒ කියන කාරණේ සංස්කරණය සකස් වීම දකින්න යෝනිසෝ මනසිකාරය උපදින්නේ. අද අපිට ඔක කොච්චර කිව්වත් අද අපිට අමතක වෙනවා. අපි මේ කියන දේ මොකද්ද කියලා හොඳට හිතලා ඒක දෙයක් හැටියට තේරුම් අරන් ඒක läග ගන්නවා. ඒක දෙයක් හැටියට තේරුම් අරන්
ඒකේ läග ගන්න. අන්න යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දැනගන්න නුවණ ඉස්මතු වෙන්නේ නැහැ. වැහුණා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒ නිසා ඒ කරුණු හොඳට දරා ගන්න. එතකොට පුතේ ඔන්න බුදු පියාණන් ඊළඟට විග්‍රහ කරනවා. දැන් අර කෙනා අර විදිය දෘෂ්ටි වලට යනවා නේද? ඒ දෘෂ්ටිත් එක්ක ඔන්න බුදු පියාණන් විග්‍රහ කරනවා. ඉදන් උච්චති භික්කවේ දිට්ඨිගතං දිට්ඨි ගහන්නන් දිට්ඨි කාන්තාරෝ දිට්ඨි විසුකං දිට්ඨි විපනන්දිතං දිට්ඨි සංයෝජන සංයුත්තෝ භික්කවේ අසුතවා පුතජ්ජනෝ න පරිමුච්ඡති ජාතියෝ ජරා මරණේන ශෝකේ පරිදේවි දුක්ඛේ දෝමනසේ උපායසේ න පරිමුච්ඡති දුක්ඛසාමීති දුක්ඛසාමාති වදාමි. ඔන්න බුදු පියාණන් විග්‍රහ කරන දෘෂ්ටි ජාලාවක කියනවා. දෘෂ්ටි කාන්තාරයක කියනවා. ඇයි මානසිකාර කළ යුත්ත දන්නේ නැහැ. මානසිකාර නොකළ යුත්ත දන්නේ. ඒත් එක්කම අතීතයේ අනාගතේ හිටියද ඉන්නවද? හිටි නැද්ද? ඉන්නේ නැද්ද? මොකද වෙන්නේ? කොහෙද යන්නේ? මෙන්න මේත් එක්ක මොකකටද වෙන්නේ? උච්ඡේදේ දෘෂ්ටියයි සාස්වතේ දෘෂ්ටියට යෙදෙනවා. අන්න මොකක් නිසාද? මානසිකාර කළ යුත්ත දන්නේ, මානසිකාර නොකළ යුත්ත දන්නේ. යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය දන්නේ. ඒත් එක්ක බුදු පියාණන් විග්‍රහ කරන දෘෂ්ටි ජාලාවක දෘෂ්ටි කාන්තාරයක කියනවා. දෘෂ්ටි සංයෝජනයේ කියන මහණෙනි මෙන්න මේ දෘෂ්ටි ජාලාවට අසු වී සිටින කෙනාට ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායික දුකින් මානසික දුකින් මිදීමක් නැහැ කියනවා. සසර දුකින් මිදීමක් නැහැ කියනවා. දැන් මොකක් නිසාද මේ කාරණාව වෙන්නේ? නුවණින් කල යුත්ත කලේ නෑ. බුදු පියාණන්සේ මොකක් පාදක කරගෙනද මෙනෙහි කරන්න කිව්වේ? අන්න ඒ දේ පාදක කරගත්තේ නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මට තේරෙන මට නිවැරදි වෙන මනසිකාරයකට කියන තවත් වූ නමක් නෙමෙයි. බුදු පියාණන්සේ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මට නිවැරදි වූ මට තේරුණ මනසිකාරයකට කියන තවක් නමක් නෙමෙයි. කරන මනසිකාරයට යෝනිසෝයි පාදක විය යුත්තේ. කරන මනසිකාරයට යෝනිසෝයි පාදක විය. නැතුව කරන මනසිකාරයේ නිවැරදි වෙනකොට ඒක යෝනිසෝ කියලා ලේබල් කිරීමක් නෙවෙයි. කරන මනසිකාරයට පාදක විය යුතු යෝනිසෝයි. මට නිවැරදි වෙන මට හරි කියලා පාදක වන මනසිකාරයක් නෙමෙයි. අවස්ථානුකූල ප්‍රායෝගික ජීවිතයත් එක්ක යෙදෙන මනසිකාරයට යෝනිසෝ පාදක විය යුතුයි. අන්න දස්සන පහතබයිදීම. අන්න එතකොට ඒ අවස්ථාවට ලැබෙන උපදින ආශ්‍රව යෙදින්නේ. එහෙම නැතු මං ආශ්‍රව උපදින්න දෙන්නේ නැහැ නෙමෙයි. ඉතින් ඒකම ආශ්‍රවයක්. ඒකම ආශ්‍රවනේ. මං ආශ්‍රව උපදින්න දෙන්නේ මං හරියට දකින්න හරියට බලනවා. ඉතින් ඒකම ආශ්‍රවනේ. පුතේ මේ දස්සනා පහතබ්බා නොවන පෘතජ්ජනයා ගැන කතා කරන්නේ. අන්න එයා කරන මානසිකාරය තුළ පාදකයේ යුත්ත මොකද්ද? යෝනිසෝ මනසේ. අන්න ඒ පාදකත්වය නොදැකීමත් එක්ක අයෝනිසෝ මනසිකාරය කියන බවක් එයාට හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ කරුණත් එක්ක යෙදෙන අසුතුවත් පුදෙන ඒ කරුණ නොදන්නාකම එක බුදු පියාණන්සේ දස්සනා පහතබ්බා කියලා පෙන්නන මේ කාරණාව යෙදෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? සසර ගමන යන තැනට පාර සකස් කරගන්නවා. අවශ්‍යත්වයට දෙන ඒ කරුණ නොදන්නාකම එක බුදු පියාණන් දස්සනා පහතබ්බා කියලා සෝතාපන්න මාර්ග ප්‍රතිපදාව තුළ දුරු යුතු ආශ්‍රව දුරු වෙන්නේ නැහැ කියනවා. ඇයි එයා යෝනිසෝ මනසිකාරය කරන් නොදන්නාකම. ඒ වගේම යෝනිසෝ මනසිකාරය පාදක කරගන්න බුදු පියාණන් වහන්සේ බුද්ධ දේශනාවේ ආසව දුරු කරන ප්‍රතිපදාවට පාදක කරගන්න කිව්ව සක්කාය දිට්ඨිය දන්නේ නැහැ. ඒ කරුණු මනසානුපෙක්කති කලේ නැහැ. ඒ වගේම යෝනිසෝ මනසිකාරය උත්පාදනය කරගන්න පංච උපාදානස්කන්ධය කියන කාරණාව පාදක කරගන්න නොදන්නාකම. පටිච්චසමුප්පාද ධර්ම පුද්ගලභාවයට අගෝචර පටිච්චසමුප්පාද ධර්ම පාදක කරගන්න දන්නේ නැහැ. ඒ ආර්ය ධර්ම ඒ තමාපති ආර්ය ධර්ම ඒ තමාපති ආර්ය ධර්ම ඒ කරුණු නොදන්නාකම එකයි දෘෂ්ටිගත වෙන්නේ. අන්න දෘෂ්ටි ජාලාවක දෘෂ්ටි සංයෝජනයක පැටවිලා සසර දුක නිමා කරගන්න ලැබෙන්නේ නැහැ කියන බුදු පියාණන්. දැන් මොකක් නිසාද මේ? එතකොට ඒ කරුණ වෙන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්නකම. ආර්ය ධර්ම නොදන්නාකම නිසා.
කවුද යා? බුදු පියාණන් කියන පෘථග්ජනය. දැන් බලන්න මේ විග්‍රහ එක තම තමන් කවුද කියන කාරණා තමන්ට ධර්මයේ තමන්ගේ දර්ශනය හරිද වැරදිද කියන කාරණා. ඔන්න පුතේ ඊළඟට බුදු පියාණන් විග්‍රහ කරනවා සුතවාචකෝ භික්කවේ අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදු අරිය ධම්මේ සුවිනීතු සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදු සප්පුරිස ධම්මේ සුවිනීතු මනසිකරණීයේ ධම්මේ පජානාති අමනසිකරණීයේ ධම්මේ පජානසෝ මනසිකරණීයේ ධම්මේ පජානාතෝ අමනසිකරණීයේ ධම්මේ පජාන. ඔන්න පුතේ බුදු පියාණන් විග්‍රහ කරන මහණෙනි සුතවාරිය ශාවකෝ අරිය ධර්මයේ දන්න අරියාන ආර්ය ධම්මස්ස කෝවිදෝ. ඔන්න බුදු පියාණන්සේ ආර්ය ධර්මයේ දන්න ආර්ය ධර්මී හික්මුණ ආර්ය ධර්මී දක්ෂ. ඒ කියන්නේ බුදු පියාණන්සේගේ ශ්‍රාවකත්වයේ තුල කෙනෙක් නේ. අන්න එයා මානසිකාර කළ යුත්ත මානසිකාර කරනවා. එයා ආර්ය ධර්මයේ දන්නවා. ආර්ය ධර්මී හික්මුණ කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. අන්න එයා මොකද කරන්නේ? මානසිකාර කළ යුත්ත මානසිකාර කරනවා. මානසිකාර නොකළ යුත්ත මානසිකාර කරන්නේ නැහැ. එතකොට පුතේ මේ මානසිකාර කළ යුත්ත නොකළ යුත්ත කියලා කතා කරන්නේ තියෙන දෙයක් තියෙන ධර්මයක් එක්කද? මේ කාරණා චුට්ට හිතන්න. දැන් මෙතන බුදු පියාණන් විග්‍රහ කරන මානසිකාර කළ යුත්ත මානසිකාර නොකළ යුත්ත කියලා. මානසිකාර කළ යුත්ත මානසිකාර කරනවා. මානසිකාර නොකළ යුත්ත මානසිකාර කරන්නේ. එතකොට මානසිකාර කළ යුත්ත මානසිකාර නොකළ යුත්ත කියලා කතා කරන්නේ තියෙන ධර්මයක් ගැනද? තියෙන දෙයක් ගැනද? කළ යුත්ත නොකළ යුත්ත මේක කරන්න මේක කරනවා මේක නොකරනවා. හරි දේ කරනවා වැරදි කරනවා. එතකොට මේ කාරණාව තියෙන දෙයක් තියෙන ධර්මයක් එක්කද? පුතේ මේ මානසිකාර කළ යුත්ත දනි මානසිකාර නොකළ යුත්ත දනි. ඒ මානසිකාර කළ යුත්ත මානසිකාර කරනවා. මානසිකාර නොකළ යුත්ත මානසිකාර නොකරනවා කියන්නේ තියෙන දෙයක්ද? මානසිකාර කරන විදිහත් එක්ක නේද මේ කළ යුත්ත නොකළ යුත්ත යෝනිසෝ අයෝනිසෝ කියලා කතා කරන්න තියෙන්නේ. මානසිකාර කරන විදිහත් එක්ක නේද කළ යුත්ත හෝ නොකළ යුත්ත කියලා විග්‍රහ දෙකකට යන්න වෙන්නේ. එතකොට මානසිකාර කරන දෙයක් කියලා හරි දෙයක්වත් වැරදි දෙයක්වත් තියනවද? හිතන්න හොඳට. අපි මේ පුතේ මේ සූත්‍ර බලන කෝණයක් තියෙනවා. බුදු පියාණන් මේ පෙන්වන ප්‍රතිපදාවේ විදිහක් තියෙනවා. ඒ එක අපි බලන්න ඕනේ. ඒත් එක පුතේ මේව මම එකයි සුතා දතා වස්සා පරිසා මනසාන පෙක්කති කරන්න ඕනේ ditthya suppatidda වෙන විදියට. අන්න බුදු පියාණන්සේ පෙන්වන මේ සකස් වීම සංස්කරණය හම්බ වෙනවා අපිට. ඒ චින්තනයේ සකස් වීමක් එක්ක අපි තේරුම් ගන්නනේ හදන්නේ. අපි වටහා ගන්න හදන්නේ. එතකොට පුතේ මේ කාරණා දෙක යෙදෙන්නේ මොකක් එක්කද? ඒ කරන විදිහත් එක්කනේ මානසිකාර කළ යුත්ත නොකළ යුත්ත කියලා හරිය දෙන්නේ. නැතු මේ තියෙන දෙයක් මේක කරනවා මේක කරොත් හොඳයි මේක යෝනිසෝ මේක අයෝනිසෝ. එහෙම එකක් නැහැනේ ලෝකේ. එහෙම එකක් පුතේ ලෝකේ නෑ. බුදු පියාණන් ධර්මයේ එහෙම් පිටින් ප්‍රායෝගිකයි. අනික තමයි බුදු පියාණන් ඒ තුලින් පෙන්වන්නේ පුතේ ලෝකෝත්තර ප්‍රතිපදාවක් මිස ලෝකයේ ප්‍රතිපදාවක් නෙවෙයි. මන ධම්ම මනෝ විඥානය කියන කාරණාව ඉක්මවන ප්‍රතිපදාවක්. අන්න ඒ කරුණ වීමේ කෘත්‍යය පුතේ ඔන්න ඔය යෝනිසෝ අයෝනිසෝ කියන කාරණා දෙක එක්ක යෙදෙන විදිහේ කෘත්‍ය වෙන්නේ. අයෝනිසෝ නම් යෙදීම ලෝකේ පැත්තට. යෝනිසෝ නම් යෙදීම ලෝකයේ තුල සත්‍යයක් එක්ක ඒ ලෝකයේ තුල සත්‍යයත් ඉක්මවා යන අන්න ප්‍රතිපදාව. අන්න ඒත් එකයි යෝනිසෝ අයෝනිසෝ කියලා කතා කරන්න තියෙන්නේ. නැතු මානසිකාර කළ යුත්තක් තියෙනව නොකළ යුත්තක් තියෙනව නෙවෙයි. ඒ වෙන විදිහත් එක්කයි බුදු පියාණන් පිටින් අපිට විග්‍රහය දෙන්නේ මෙහෙමයි කියලා. නැත්නම් කොහොමද අපිට ධර්මයේ දේශනා කරන්නේ බුදුවරේ? ඉතින් ඒ කරුණු අපි ඒ බැලිය යුතු විදිහත් එක්ක බලන්න ඕනේ. බුදු පියාණන් මේ කොහොමද මේක විග්‍රහ කරන්නේ? ඒකයි මම කිව්වේ මේ සුතා දතා වස්සා මනසානුපෙක්කති එක්ක ඒ කරුණු අපි බලන්න ඕනේ. මේ එතකොට පුතේ ඒ කාරණා දෙක යෙදෙන්නේ මොකක් එක්කද? පැවැත්ම එක්කනම් ලෝකයේ පැවැත්ම එක්කනම් පවතින විදිහ එක්කනම් මානසිකාර කරන්නේ ඒක දස්සනා පාතබ්බා කියන දර්ශනීය පාවන ආශ්‍රව සයවීම කියන කාරණාව වෙන්නේ නැහනේ.
මොකද පුතේ යෝනිසෝ මනසිකාරය කියන්නේ දර්ශනය එක්ක කතා කරනකොට මනසිකාරය හටගන්න විදිය එකයි ඒ කෘත්‍යය යෙදෙන්නේ. දස්සනා පහතබ්බා කියන දර්ශනීය භාවන ආශ්‍රව සේවීම කතා කරනකොට පුතේ යෝනිසෝ මනසිකාරය කියන්නේ දර්ශනීය එක්ක කතා කරනකොට මනසිකාරය හටගන්න විදිය එකයි ඒ කෘත්‍යය යෙදෙන්නේ. එතන පුතේ කාලාක්ෂයක් පැනවෙනවා කියන කාරණාව යෙදෙන්න බෑ. දැන් මේ ප්‍රඥාවත් එක්ක නෙමෙයි කතා කරන්නේ. මනස කියන කාරණාව කතා කරනකොට කාලාක්ෂය තියෙනවනේ අතීත අනාගත වර්තමාන යෙදෙනවා. මනස කියන කාරණාව කතා කරන දැන් මේ මනස කියනකොට පුතේ මේ පැත්තේ මම ඉන්නවනේ. මනස කියන කාරණාව කතා කරන්න තියෙන ඉන්න කෙනෙක් එක්ක. මනස කියන කාරණාව කතා කරන්න තියෙන්නේම කෙනෙක් එක්ක. එතකොට කෙනෙක් කියනකොට අතීත අනාගත වර්තමාන යෙදෙනවා. අතීත අනාගත වර්තමාන යෙදෙනවා කියන්නේම අවිජ්ජාසව කාමාශ්‍රව භවආශ්‍රව එක්ක. දස්සනා පහතබ්බා දර්ශනීය පාවන ආශ්‍රව කියනකොට ඔන්න ඔය කාරණාව යෙදෙන්න බෑ. ඔන්න ඔය කාරණාව හොඳට දරා ගන්න. මොකද දස්සනා පහතබ්බා කියන්නේම සෝතාපන්න මඟ මාර්ග භාවිතී ප්‍රතිපදා. එතකොට ඒක විග්‍රහයක් වෙන්න බෑ. මෙයයි කියන ප්‍රඥප්තියක් යෙදෙන්න බෑ. අන්න ඒ විදිහට ලෝකයේ වූ ප්‍රඥප්තිය දකින්න විදිය දකින්න අනුගත වීම එක්ක අන්න දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව පහ වෙනවා. මොකද මේ දස්සනා පහතබ්බානි භාවනා පහතබ්බ වෙන විග්‍රහයක් තියෙනවා. ඒ දකින්න විදිහත් එක්ක අර පැවැත්ම එක්ක ලැබෙන දේ දකින්න විදිය එක්ක උපදින අවිජ්ජාශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව පහ වෙන විදිහට දකින්න යෙදෙනවා. දැන් පැවැත්ම කියනකොටම කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රවනේ. එතකොට මොකක් හෝ මන ධම්ම මනෝ විඥානය කියලා පැනවීම අන්න ඒක එක්ක දකින විදිහ තුල උපඋපාදාන විනිබද්ධ අභිනිවේෂයකින් ඒක එක්ක läග ගැනීමකින් තොරව ඒ දකින විදිහේ ඉක්මවන විදිහට ඒ චින්තනයෙන් තවත් චින්තනයකට යොමු නොවෙන ඒ දකින විදිය එක්ක මානසිකාරය යෙදෙනකොට ඒ චින්තනයෙන් තවත් චින්තනයකට යොමු නොවන ඒ චින්තනයේ ඉක්මවන නමුත් ඒක ඉක්මවනකොට තව චින්තනයක් යෙදෙන්න බෑ. අන්න ඒ දකින විදිය දකින්න යොමු වෙලා ඒකට අනුගත වෙනවා කියන්නේ මොකද්ද? මාර්ගයක ආශ්‍රව ප්‍රහාණය වෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. අන්න එයාට ඒ කරුණ මේ දැන් මට හම්බුනේ යමක් කියලා තිබුණනේ. මට හම්බුනේ යමක් කියලා තිබුණනේ නැතුව නෙවෙයිනේ. ඒකනේ දකින්නේ යෙදෙන්නේ. නැත්තම් මොනවද දකින්නේ? ලෝකේ ඉඳලානේ ඉන්න කෙනෙකුනේ දස්සනා පහතබ්බ කියලා බුදු පියාණන්සේ ධර්මයේ දේශනා කරන දස්සනා පහතබ්බ වෙන්න කියලා. එතකොට අන්න එයාට ඒ ලෝකේ පැනවුනේ මම එක්කනේ. අන්නේ මම කියන පැනවීම එකයි නේද මේ දුක කියන කාරණාව මෙනෙහි කරන්නේ දෙන්නේ. මම කියන කාරණාව කතා කරන්න තියෙන්නේ පැනවීමක් කතා නොකර මම කතා කරන්න පුළුවන්. එතකොට දුක කියන කාරණාව මෙනෙහි කරන්න යෙදෙනකොට මෙයා දුක කියලා මෙනෙහි කරන්නේ මොකක්ද මෙයා? නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමක් වෙනවා නම් ඒ වීම තුල ඒ මානසිකාර වෙන දේ යෝනිසෝ මනසිකාරය කියලා වෙන කාරණාව අර්ථාන්විත කෘත්‍ය තුල මොකක්ද මනසිකාර වෙන්නේ? දුකද නැද්ද? ලෝකයේ තුල පැනවීමක් කියලා ලෝකේ කියලා කතා කරන්නේම දුකද නැද්ද? අන්න පුතේ ඒක නා යන වැඩපිළිවෙල තුල මෙනෙහි කිරීමක් වෙන මොකද්ද මෙනෙහි කිරීම? දුක කියන කාරණාව මෙනෙහි කරනවා. බලන්න පුතේ බුදු පියාණන්සේ මාර්ගයට අනුගත කරන ලස්සන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය විතරයි දැනගන්න කිව්වේ. ඒ කෘත්‍යයට ඒ බුදු පියාණන්සේ පෙන්න මේකට මේදිලා අවසානට ඒ තුල අනුගත වෙලා ඒක තුල යනකොට මොකද්ද වෙලා තියෙන්නේ? දුකයි මනසිකාර කරනවා වෙලා තියෙන්නේ. අන්න මෙනෙහි කිරීමක් වෙන මොකද්ද? එතනදී මේ දුක මේක දුකයි කියලා මෙනෙහි කිරීමක් නෙමෙයි. එයා යෝනිසෝ අයෝනිසෝ දකින්න කෙනා. එයා මම කියන එක නෙමෙයි දුක කියලා මෙනෙහි කරන්නේ.
එයාට දන්නවා මේ පැවැත්ම එක්ක පැනවීමයි මම කියලා යෙදින්නේ බව. ඒ නිසා එයා ඒ පැවැත්ම ඉස්මතු වෙන ඒ කරුණයි දකින්නේ යෙදෙන්නේ. අන්න ආර්ය ධර්මයට යොමු වෙන විදිය. ඒ නුවණක් එක ආර්ය ධර්මයට යොමු වෙන විදිය. ඒ කරුණ කියන්නේ මොකද්ද? දකින විදිය. මොකද්ද? දකින විදිය. ඒ දකින විදිය දකින්නේ යෙදෙනවා. දැන් ලෝකයේ තුල පැවැත්ම එක්ක දකින්නේ ඒ දකින විදිය දකින්නේ යෙදෙනවා. දැන් මේ දකින විදිය කියන්නේ ප්‍රඥාවෙන් දකින විදියක් මේ වැරදි කතාවක් නෙවෙයි ඈ. යෝනිසෝ මනසිකාරයත් එක්ක ඥානතෝ පස්සතෝ කතා කරන්නේ යෝනිසෝ මනසිකාරය දන්න දකිනකොට. ඒ දකින විදිය පුතේ දුක කියලා මෙනෙහි කරනවා නෙමෙයි. ඒ දකින විදිහ යෝනිසෝ මනසිකාරය කරනකොට ඒ දකින විදිය ඉක්මවන චින්තනය සකස් වෙනකොට ඒ නුවණ ඉස්මතු වෙනකොට මාර්ගභාවිතය වෙනකොට ඒ දකින විදියමයි දුක කියලා දකින විදියමයි දුක්ඛ සමුදය කියලා මොකක් එක්කද නුවණක් එක්ක ප්‍රතිපදාවේ යෙදෙනවා. ඇයි එහෙම වෙන්නේ? හොඳට හිතන්න මේ කාරණා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ දකින විදියම කොහොමද දුක සමුදය කියලා හම්බෙන්නේ. දුක සමුදය විතරක් නෙවෙයි නිරෝධේ මාර්ගය කියලා හම්බ වෙනවා කියෝ. මේ මානසිකාර වෙනවා කියන බුදු පියාණන්සේ. කොහොමද ඒ කරුණ වෙන්නේ? පුතේ ඒ දකින විදිහ දුක සමුදය නිරෝධේ මාර්ගය කියලා හම්බෙන්නේ යෝනිසෝ මානසිකාරයක් නුවණක් එක්ක කෘත්‍යයක් එක්ක. එතකොට එයා දුක සමුදය නිරෝධය මාර්ගයේ යෝනිසෝ මනසිකාර කරනව නෙවෙයි. අර යෙදෙන මනසිකාරයේ කෘත්‍ය අර්ථාන්ත බවට බුදු පියාණන් සිදෙන නිර්වචනයයි දුක මනසිකාර කරනවා. සමුදය මනසිකාර කරනවා. නිරෝධය මනසිකාර කරනවා. මාර්ගය මනසිකාර කරනවා. එහෙම නැතු මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේම එහෙම එකක් නෙමෙයි. ඒ සත්‍යවාදීව ඒ යෝනිසෝ අයෝනිසෝ දන්න දකින ඒ නුවණක් එක්ක යෝනිසෝ මනසිකාරය තුල යෙදීමත් එක්ක ආශ්‍රව හටගන්නේ නැහැ. උපන්න හටගත් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. දැන් මනසිකාර වෙන්නේ දුකද නැද්ද? දුක නේද මනසිකාර වෙන්නේ. සමුදය නේද මනසිකාර වෙන්නේ. නිරෝධේ මාර්ගය කියන කාරණාවේ කෘත්‍යයක් නේද වෙන්නේ. එතකොට ඒ දකින්න විදිහ කියන්නේ අර පැවැත්ම එක්ක මේ දකින්න විදිහ කියන ආය කියනම් ප්‍රඥාව නෙවෙයි මේ යෝනිසෝ මනසිකාරය. අර පැවැත්ම එක්ක ඒ වැරද්ද එක්ක ඒක ඉක්මවන නුවණින් දැකීම එක්ක මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්ම නූපන්නාශ්‍රව නූපදීම උපන්නාශ්‍රව ප්‍රහාණය එක්කම දකින්න විදිහ. මොකද දකින්න විදිහ. දැන් එයාට මම කියන ප්‍රඥප්තියක් යෙදුනේ ආශ්‍රව පැවැත්ම එක්ක. දැන් ආශ්‍රව පැවැත්ම දැන් යෙදෙනවද? යෙදින්නේ ආශ්‍රව පැවැත්ම යෙදින්නේ නැහැ වෙනකොට මම කියන ප්‍රඥප්තිය හිස් බව ඒකට තාත්වික අර්ථයක් නැති බව අයෝනිසෝ එකයි එකරුණ කියලා යෝනිසෝ මනසිකාරය තුල ඉස්මතු වෙනවද නැද්ද? මොකද එයා යෝනිසෝ අයෝනිසෝ දෙකම දන්න දකින්න කෙනෙක් දැන්. මේ සුතවාරි ශාවකයා කතා කරන්නේ එයා දැන් ලැබෙන දේ එක්ක läග ගැනීමක් වෙන්නේ. එයා ඒක මොකද්ද කියලා නෙමෙයි මනසිකාර කරන්නේ. ඒකමයි දුක කියලා දන්න නුවණ එක්ක ඒ කරුණ ඉක්මවා යන විදිහට ඒ කරුණ දකින විදිහටයි මනසිකාර කරන්නේ. මොකද ඒ කරුණ දකින විදිහෙන් මනසිකාර කරන්නේ. ඒ කරුණ කියලා අපි කතා කරන්න තියෙන්නේ මොකද්ද? ධම්මයක් නේ. මොකකෝ ධම්මයක්. ඒ කියන්නේ යෙදෙන විදිහනේ. ආශ්‍රව කියන ගතිය දකින්නේ යෙදෙනවා. යෙදෙන විදිය දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා කියන්නේ මොකද්ද? ආශ්‍රව කියන ගතිය දකින්නේ යෙදෙනවා. ඒතකොට ආශ්‍රව දකින්නේ යෙදෙනවා කියලා දකින්නේ යෙදෙන්නේ නැත්නම් අර ධර්මයක් වූ කාරණාව අයෝනිසෝ නැතුව යෝනිසෝ මනසිකාරය දකින්නේ යෙදීමද නැද්ද ආශ්‍රව කියන ගතිය? එතකොට ආශ්‍රව කියන එකක් දකින්නේ යෙදෙනව නෙවෙයි ඒ සත්‍ය වූ යෝනිසෝ මනසිකාරය වීම තුළ කෘත්‍ය වෙන්නේ ඒක. එතකොට දැන් ඒ දකින්නේ යෙදෙන විදිහත් එක්ක අර ආශ්‍රවත් එක්ක යෙදෙන විදිය ඉක්මවන චින්තනය සකස් වෙන ඒකට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. යෙදෙන විදිය හම්බ වෙනව නෙමෙයි.
දැන් දකින විදිහත් එක්ක අර යෙදෙන විදිහ ඉක්මවන චින්තනය නුවණ එක. අර ආශ්‍රව කියන අවිජ්ජාශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව උපදින්නේ නැහැ. උපන්නාශ්‍රව දුරු වීම එක මෙතෙක් මම වූ ප්‍රඥාක්තිය ආශ්‍රව පැවැත්ම ප්‍රහාණය නුවණ එක. අන්න සක්කාය දිට්ඨිය කියන මම කියන නිර්වචනයේ අර්ථාන්විත බව යෙදෙන්නේ නැහැ. මම නැති වෙනව නෙවෙයි. ඒ මම කියන ප්‍රඥාක්තියට අර්ථාන්විත බවක් යෙදෙන්නේ නැහැ. මම කියන ප්‍රඥාප්තියට තාත්වික බව යෙදෙන්නේ නැහැ. ඒ එක්ක දැන් එයා මොකද්ද වෙන්නේ? ඒ කරුණ එක්ක සක්කාය දිට්ඨිය කියන කාරණාව යෙදෙනවද අයයට? යෙදෙන්නේ නැහැ. එයා දැන් මම සිල් රකින්නවා කියලා එකක් යෙදෙනවද? යෙදෙන්නේ නැහැ. ඒ නෝන එක සිල් පද රැකීමක් නෙමෙයි යා. එයාට 아무තු සිල් සමාදන් වීමක් තියනවද? 아무තු සිල් රැකීමක් තියනවද? ඇයි මම කියන ප්‍රඥප්තියන අර්ථාන්විත තාත්වික පිළිබිබීමක් තාත්වික බවක් නොයදෙනවා නම් එයාට මම කියන කාරණාවක් නොයදෙන තැන ආයි මම සිල් රකින්නවා කියන කාරණාවක් කියදෙනවද? එතකොට මොකද්ද හික්මීම කියන්නේ? එයමයි හික්මීම. මොකද්ද? එයමයි හික්මීම. ඒ හික්මීම සිල් පද රැකීම එක නෙමෙයි. මම කියන ඉස්මතු වීම නොවනකොට එයාට ආයි මම සිල් රකින්නවා කියලා එකක් යෙදෙන්නේ නැහැ. මම සිල් රකින්න මම රැකගන්න වැඩපිළිවෙලක් යෙදෙන්නේ නැහැ. අර ඒ හික්මීම එක්කම සීලය රැකිනවා. සීලය රකින්න වෙන්නේ මම නිසා නම් සීලේ බිඳෙන්නේ මම රකින්නවා නිසා නම් මම කියන ප්‍රඥප්තියට අර්ථාන්විත බවක් පැන නොවෙනකොට ඒ හික්මීම එක ආයේ යාට සීලේ පරාමාසයකින් රැකීමක්වත් බිඳෙයි කියලා ආරක්ෂා කිරීමක්වත් යෙදෙනවද? යෙදෙන්නේ නැහනේ. අන්න පරාමාසයකින් තොරව යාගේ හික්මීම එක්ක සිල්පද නෙවෙයි සීලය හික්මීම කියන කාරණාවට ඒ නුවණේ කාර්තාන්විත බව යෙදිලා. අන්න සීලබ්බත පරාමාසය දුරු වුණා. පරාමාසය දුරු වෙනවා ඒ කරුණත් එක්ක යනකොට. ඊළඟට විචිකිච්ඡාව. දැන් අතීතය අනාගතය වර්තමානයේ කතා කරන්න යෙදෙන්නේ මම ඉන්න නිසාද නැද්ද? දැන් ඒ කරුණට අර්ථාන්විත බවක් මම කියන ප්‍රඥාන්විතයට තාත්වික බවක් පැන නොවෙනකොට එයාට ආයි අතීතයේ මම හිටියවත් නැවත් අනාගතයේ මම ඉන්නවත් නැවත් වර්තමානයේ මම ඉන්නව නැවත් යෙදෙනවද? යෙදෙන්නේ නැහනේ. අනවිචිකිච්ඡාව දුරු වෙනවා. දැන් පුතේ මේ කරුණ මේ විදිහට උනේ මොකක් එක්කද? අර නුවණින් මෙනෙහි කළ යුත්තේ නොකළ යුත්තේ දන්න දකින්න බවකින් ආශ්‍රව ප්‍රහාණය වෙන විදියට මානසිකාර කළ යුතු ධර්මයන් මානසිකාර කළ නිසා දකින්න විදිහේ ධර්මයන් මෙනෙහි කරන විදිය යෝනිසෝ අයෝනිසෝ මානසිකාරයේ දන්න දකින්න ක්‍රමයක. ඒතකොට පුදේ දස්සනා පහතබ්බා කියනකොට ලෞකික සම්මාදිට්ඨිය එක සෝතාපන්න මාර්ග භාවිතේ කුයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද්ද? සෝතාපන්න මාර්ග භාවිතේ කුයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද පුතේ බුදු පියාණන් දස්සනා පහතබ්බා විග්‍රහ කරනකොට බලන්න විග්‍රහ කරනකොට තස්ස අමනසිකරණීයන් ධම්මානං අමනසිකාරෝ මනසිකරණීයන් ධම්මානං මනසිකාර අනුප්පන්නා චේවා ආසවාන උප්පජ්ජಂತಿ උප්පන්නාච ආසවා පහියන්ති සෝ ඉදං දුක්ඛන්ති යෝනිසියෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති මනසිකරෝති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකාරෝති තීනි සංයජානති සංයෝජනාති පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉමේ උච්චන්ති බික්කවේ ආසවා දස්සනා පාසබ්බ. ඔන්න පුතේ දැන් පුතාට මං කිව්වා මේ ප්‍රතිපදාවත් එක යෙදෙනෙකුයි දස්සනා පහතබ්බ. අන්න ඒ එක මේ දුකයි මෙනෙහි කරනවා. එතකොට මේ දුක කියනකොට පැවැත්ම එක්ක පැනවීම. යෙදීම දුකයි සමුදය දුකයි නිරෝධය දුකයි යෙදීම දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. ඒ කරන යෝනිසෝ මනසිකාරයත් එක්ක පාදකත්වයෙන් සිදුවීම නිසාම ඒ ආර්ය සත්‍ය හතරේ අර්ථාන්විත බව මනසිකාර වෙනවා. එතකොට යා මේක දුකයි මේක සමුදය මේක නිරෝධය මේක මාර්ගය කියලා එහෙම එකක් මනසිකාර කරනව නෙවෙයි. අර යෝනිසෝ මනසිකාරය කියන ප්‍රතිපදාවත් එක්ක අයෝනිසෝ මනසිකාරය දන්නවනේ. දැන් එතකොට මේ වැරද්ද වෙන්නේ නැහැ ඒ කරුණ.
ඒත් එක්ක යෝනිසෝ මනසිකාරය කියන ප්‍රතිපදාවත් එක්ක ඒ යෙදෙන මනසිකාරයේ එක්ක බුදු පියාණන් විග්‍රහ කරන අන්න දුක මනසිකාර වෙනවා. අන්න සමුදය මනසිකාර, අන්න නිරෝධය මනසිකාර, අන්න මාර්ගය මනසිකාර කරන. අන්න බුදු පියාණන් පිටින් විග්‍රහය දෙනවා. මෙයයි කියලා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන ඒ වෙන මනසිකාරය යෝනිසෝ කියන පාදකත්වයෙන් සිදු වෙනකොට බුදු පියාණන් පෙන්නපු ධර්ම මනසිකාර කරන්න ඒ ධම්ම මනසිකාරයට අනුගත වීම විග්‍රහ කරපු ඒ එකත් එක්ක යෙදීමත් එක්කම අර දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන කාරණාවට අර්ථාන්විත කෘත්‍ය සිද්ධ වෙනවා එතන. ඒ කාරණා එක බුදු පියාණන් කියනවා දුක මනසිකාර වෙනවා, සමුදය මනසිකාර වෙනවා, නිරෝධය මනසිකාර මාර්ගය. ඒතකොට පුතේ මේ ප්‍රතිපදාවද නැද්ද? ප්‍රතිපදාව. හොඳට හිතන්න ඉතින්. නැතු ආර්ය සත්‍ය හතර අරන් වෙන වෙනම මනසිකාර කරන එකක් නෙවෙයි. ඒතකොට පුතේ එතනම ලෞකික සම්මාදිට්ඨිය යෙදිලා. ලෞකික සම්මාදිට්ඨිය අර්ථාන්විත බව යෙදිලාද නැද්ද? තමා කියලා පැනවෙන ප්‍රඥප්තිය එක්ක ඒ කරුණ දකින්න යෙදෙනකොට එතනම ලෞකික සම්මාදිට්ඨිය යෙදිලාද නැද්ද? මොකද එහෙම වෙන්නේ එයා යෝනිසෝ අයෝනිසෝ දන්නවා. එයා ඒක අල්ලගෙන මොකද්ද මේ දේ කියලා නෙවෙයි යන්නේ. ඒ කරුණ විතක්ෂණයට යෙදෙනවා. ඒත් එක්ක ලෞකික සම්මාදිට. ඒ තුල යෙදෙනකොට අන්න ආශ්‍රව උපදින්නේ නැහැ. උපන්නාශ්‍රව ප්‍රහාණය වෙනවා. දැන් ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාවට අනුගත වෙනවා. අන්න ඒ නිසා බුදු පියාණන් පෙන්නනවා දුක මනසිකාර කරනවා, සමුදය මනසිකාර කරනවා, නිරෝධය මනසිකාර කරනවා, මාර්ගය මනසිකාර කරනවා කියන. තස්සේ ඒවං යෝනිසෝ මනසිකාරෝති තීනි සංයෝජනාති පහියන්ති. දැන් මේ නෙමෙයි. මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන සංයෝජන ප්‍රහාණය වී මොහු දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් කරනු ලබ ප්‍රහාණය කරනවා කියලා බුදු පියාණන් දේශනා කරනවා. අන්න එතකොට පුතේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පූර්වාංගම වූ මනසිකාරය යෙදිලා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. දැන් අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව එකයි පැවැත්ම යෙදුනේ යාට. එතකොට පුතේ දැන් පැවැත්ම වූ ධම්ම කියන්නේ මොකද්ද? දුක. එදා පැවැත්ම වූ ධම්ම දුක කියන කාරණාවක් අර්ථාන්විත බවක් යෙදුන්නේ අන්න ඒ කරන යෝනිසෝ මනසිකාරය එක්ක හම්බ වෙනවා. මොකද්ද? දුකේ හට ගැනීම කියනවා. මොකද්ද? හට ගැනීමක් ඇති බව නුවණක් එක්කනේ. ඇයි යෝනිසෝ මනසිකාරය? අයෝනිසෝ මනසිකාරය දන්න දකින්න ප්‍රතිපදාව. දැන් පුතේ මෙතන තව කරුණක් තියෙනවා. මෙතන කියනවනේ මනසිකාරය කළ යුතු දේ කියනකොට මනසිකාරය කළ යුතු දේ කියනකොට පුතේ පෙනුන දේ මොකද්ද කියන එක නෙමේ. ඇසුන දේ මොකද්ද කියන එක නෙමේ. දැන් ওই ටිකත් එක්කනේ කතා කරන්න තියෙන ඕන දෙයක්. දැනෙන දේ මොකද්ද කියන එක නෙමේ. හඳුනාගත්ත දේ මොකද්ද කියන එක නෙමේ. දැනගත්ත දේ මොකද්ද කියන එක නෙමෙයි. පෙනුනා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. දැනගත්තා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. අන්න මනසිකාර කළ යුත්තේ. මොකද්ද? අන්න මනසිකාර කළ යුත්තේ. එහෙම නැතුව අර දේ මොකද්ද කියන කාරණාවට නෙමෙයි. පෙනුනා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. දැනගත්තා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. ඇසුනා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. හඳුනාගත්තා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. දැනගත්තා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන. අන්න පුතේම මනසිකාර කළ යුත්තේ මනසිකාර. එහෙම නැතුව ඒ දැනගත්ත දේ, කැසුන දේ එහෙම එකක් නෙවෙයි. එතනම කියලා ඉවරයි ඒ ලෝකයේ තුල අයෝනිසෝ කියලා. එහෙම එකක් නෙවෙයි. පෙනුනා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙන විදිහට. එතකොට ඒ කරුණේ කෘත්‍ය වෙන්නේ සෝතාපන්න කෙනාට. මේකේ තව පැත්තක් පුතේ කතා කරන්න තියෙනවා. ප්‍රපංච කියන කාරණාව හම්බෙන්නේ සෝතාපන්න කෙනාට. හැබැයි මේ අනුගත වීමයි යෝනිසෝ මනසිකාරය තුල විය යුත්තේ. නැත්නම් කොහොමද එතනට වෙන්නේ? ඒ ධර්මයේ ප්‍රතිඵලයට යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා අපි දරා ගන්න ඕනේ. අන්න පුතේ විතර්ක කියන කාරණාව යෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? පෙනුනා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වීම වෙනකොට පුද්ගල භාවයට අගෝචරත්වයක්. විතක්ෂණයක්ම විතරයි.
ලෝකයේ තුල පැනවීමක් එක විතක්ෂණයක් හොයන්න දෙයක් නැතුව නෙවෙයි. ඇයි පෙනෙනවා කියන එකක් දැනෙනවද නැද්ද? ඉතින් ලෝකයේ තුල ඉන්න කෙනාට බුදු පියාණන් කියන්නේ දස්සන පහතබ්බා කියලා. ඒත් එක්ක අනුගත වෙන්නේ මොකටද? පෙනුනා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙනවා. දැනගත්තා කියන ප්‍රපංච කියන කාරණාවට අනුගත වෙනවා. එහෙනම් ප්‍රපංච කියන කාරණා ධර්මයේ දන්න කෙනෙක් වෙන්නත් ඕනේ නේද මේ කාරණාවට යෙදෙන්නේ. ඒකනේ. මේක පාරම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේත් නෙවෙයිනේ. එතකොට මේ සබ්බාසව සූත්‍රය කියනොත් ගැඹුරු සූත්‍රයක් පුතේ මේක. මේක පැති සෑහෙන්න කතා කරන්න තියෙනවා. දැන් මේ අද මම කතා කරේ දස්සන පහතබ්බ විතරයි. එතකොට අන්න විතර්ක කියන කාරණාව එතකොට ඒ අනුගත වීමක ඒ අගෝචරත්වයත් එක්ක හැබැයි ලෝකයේ තුල ඉදි ගෝචරයි. හැබැයි යෙදිලා හොයන් යනකොට ඒ ගෝචරත්වය කතා කරන්නේ දෙන්නේ. හැබැයි ඒ විතක්ෂණයක් තියෙනවා. අන්න ඒ තුල අන්න ආශ්‍රෝපාණීම නූපදීම යෝනිසෝ මනසිකාරය ඉපදීම ප්‍රතිපදාවේදීම ඒසෙවීම දුක වීම අන්න බුදු පියාණන් විග්‍රහ කරනවා. අන්න අර ප්‍රඥාප්ති ඉක්වීම නිරුක්ති ව්‍යාකරණ ව්‍යංජන ඉක්මවීම කියන කාරණා යෙදිනවා. එතකොට අන්න එතනදී විතර්ක කියන කාරණාව යෙදෙන්නේ. විතර්ක කතා කරන්න තියෙන්නේ මයෝනිසොත් එක්කද නැද්ද? අයෝනිසොත් එක්ක. අන්න ඒ කරුණු යෙදෙන්නේ. අන්න මානසිකාර කළ යුත්ත මානසිකාර කරනවා. කියන කාරණාව වෙනවා. ඒ වගේ මේ ප්‍රපංච කියන කෘත්‍ය අගෝචර නිසාම පුද්ගල භාවයට අගෝචර නිසාම සත්‍යවාදීව තමන් ඒ කරුණවටම අනුගත වුණාම යෝනිසෝ මනසිකාරය හැර වෙන මනසිකාරයක් යෙදෙන්න විදිහක් නෑ පුතේ. යෝනිසෝ මනසිකාරය හැර මනසිකාරයක් යෙදෙන්න විදිහක් නෑ සත්‍යවාදීව අනුගත වුණොත් එතන. එතකොට පුතේ ප්‍රධානම කාරණාව තමයි මොකද්ද? සත්‍යවාදී වේ කරුණට අනුගත වීම කියන කාරණාව. අන්න ඒ කරුණ යෙදුනම ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කරනව නෙවෙයි ඒ අනුගත වීම කියන කෘත්‍යයටයි පුතේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. අනුගත වීමට දරන උත්සාහය තුළ ලෞකික සම්මාදිට්ඨිය. අනුගත වීම කියන කෘත්‍යයටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ විදිහට ඒ නුවණ ආශ්‍රව ප්‍රහාණය වෙන විදිහට යෙදෙන තැන අන්න එතනදී ඒ කාරණාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව නුවණ ඉස්මතු වෙනවා කියන කාරණාව වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා දරාගෙන ඒ කරුණු එක්ක මේ ධර්මයට අනුගත වෙන්න අපේ පුතාටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය අවුරු හරි යෙදෙනවා නම් ඒ අයටත් මේ කුසල සම්භාර ධර්මයන් හේතුපනිෂ්ඨම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගමු. තෙරුවන් සරණයි පුතේ.